තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය සම්බන්ධ පාඩම් මාලාවේ මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා පද්ධති කියන පාඩම. සාමාන්‍යයෙන් ඒ level paper එකේදී MCQ ප්‍රශ්න දෙකක් හෝ තුනකට අනිවාර්යයෙන්ම පිළිතුරු සපයන්න සිදු වෙන පාඩමක් තමයි මේක. ඉතින් ගොඩක් දෙනෙකුට ඉතාමත් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ගොඩක් දෙනා ආස කරන පාඩමක් නිසා අපි ඉක්මනින්ම පාඩමට යමු. පරිගණකයේ තුල දත්ත නිරූපණය කියන පාඩම් පටන් ගන්න කලින් ඔයාලා හැම කෙනෙක්ම දන්නවා පරිගණකයේ තුල භාවිත වෙන්නේ පරිගණක භාෂාව. එහෙම නැත්නම් machine language එක. මේ භාෂාව එක හා බිංදුව යන ඉලක්කම් දෙකකින් සංකේතවත් කරනවා. ඒ කියන්නේ දීර්ඝ සංඛ්‍යා ආකාරයට. ඉතින් පරිගණකයේ තුල දත්ත ගමන් කිරීම, දත්ත ගබඩා කිරීම ආදී මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන දීර්ඝ අගයන් හරහා. ඉතින් දීර්ඝ සංඛ්‍යා වගේම පරිගණකයේ තුල භාවිත වන තවත් සංඛ්‍යා පද්ධති තුනක් ගැන අපි මේ පාඩමේදී ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. ඉතින් අපි මුලින්ම බලමු මේ සංඛ්‍යා පද්ධති හතර මොනවද කියලා. ඒ තමයි 10 පාදය, 2 පාදය, 8 පාදය හා 16 පාදයේ සංඛ්‍යා පද්ධති. මේ සංඛ්‍යා පද්ධති ගත්තොත් අපි හැම කෙනෙක්ම දන්නවනේ අද ලෝකේ සාමාන්‍යයෙන් භාවිත වෙන්නේ 10 පාදයේ සංඛ්‍යා පද්ධති. ඒ වගේම පරිගණකයේ තුල භාවිත වෙන ප්‍රධාන වශයෙන් 2 පාදයේ සංඛ්‍යා පද්ධති. ඒ වගේම 8 පාදයේ හා 16 පාදයේ සංඛ්‍යා පද්ධතිත් පරිගණකයේ ආශ්‍රයෙන් භාවිත වෙන සංඛ්‍යා පද්ධති. එතකොට අපි බලමු මේ සංඛ්‍යා පද්ධති වලට අයත් වෙන සංඛ්‍යා කිහිපයක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි හැමෝම දන්නවා 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් නම් ඒකට අයත් වෙන ප්‍රධාන සංඛ්‍යා තමයි බිංදුවේ ඉඳන් 9 දක්වා තියෙන සංඛ්‍යා. ඒ කියන්නේ උපරිම අගය 9 වෙන බිංදුවේ සිට 9 දක්වා තියෙන සියලුම අගයන් 10ම මේ 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය වලට අයත් වෙනවා. ඒ විදිහට ගත්තොත් අපි දන්නවා 2 පාදයේ සංඛ්‍යා පද්ධතියක නම් උපරිම අගය 1යි. 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය වලට අයත් වෙන සංඛ්‍යා දෙක තමයි බිංදුව හා 1. ඒ විදිහට 8 පාදයේ සංඛ්‍යා පද්ධතියක් නම් බිංදුවේ සිට 7 දක්වාත් 16 පාදයේ සංඛ්‍යා පද්ධතියක් නම් බිංදුවේ ඉඳලා 15 දක්වා වෙන සංඛ්‍යා 16ත් භාවිත වෙනවා. එතකොට මේ 16 පාද සංඛ්‍යා පද්ධතිය වල එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි බිංදුවේ ඉඳන් 9 දක්වා භාවිත වෙන සංඛ්‍යා අපි සාමාන්‍ය සංඛ්‍යා විදිහට තමයි භාවිත කරන්නේ. එතකොට 10 ඉඳලා 15 දක්වා වෙන සංඛ්‍යා පෙන්වන්න අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි හොඩේ A සිට F දක්වා තියෙන කැපිටල් අකුරු 6. ඒ කියන්නේ 10 වෙනුවට කැපිටල් A, 11 වෙනුවට කැපිටල් B, එතකොට 12 වෙනකොට කැපිටල් C, 13 කැපිටල් D, 14 කැපිටල් E, 15 කැපිටල් F විදිහට බිංදුවේ ඉඳන් F දක්වා සංඛ්‍යා 16 නිරූපණය කරන්නේ 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය වල. එතකොට අපි මුලින්ම කතා කරමු සාමාන්‍යයෙන් 10 පාදයේ සංඛ්‍යා පද්ධතියක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. දැන් මේ 10 පාදයෙන් තියෙන 25 කියන සංඛ්‍යාව සාමාන්‍යයෙන් හැදිලා තියෙන විදිය කතා කරන්න කලින් අපි දැනගන්න ඕන එක වචනයක් තියෙනවා. ඒ තමයි weight factor. එහෙම නැත්නම් භාග සාධකය. භාග සාධකය කියලා කියන්නේ යම් සංඛ්‍යාවක පාදයේ බලයකට. එක්සැම්පල් එකක් විදිහට දැන් 10 පාදයේ සංඛ්‍යාවක් නම් 10.1 10.1 10.2 10.3 මෙන්න මේවට තමයි භාග සාධකයක් කියලා කියන්නේ. එතකොට අපි මේ භාග සාධක නම් කරන්න පටන් ගන්නේ දකුණු අත පැත්තේ නම්. දකුණු අත පැත්තේ නම් 10 බිංදුවෙන් තමයි පටන් ගන්නෙ. එතකොට 10.1 10.2 මේ ආදි වශයෙන් ඉදිරියට යන්න පුළුවන්. එතකොට 25 කියන සංඛ්‍යාව හැදිලා තියෙන්නේ 10 බිංදුව. එහෙම නැත්නම් 1. එකේ ඒවා 5කින් හා 10 1 කියන්නේ 10යි 10 ඒවා 2කින්. එතකොට 10 වර්ග දෙක 20යි. ඒකට එකතු වෙනවා 1 වරක් 5 5ක්. ඒ කියන්නේ 25යි. ඒ විදිහට තමයි 10 පාදයේ සංඛ්‍යාවක් විදිහට 25 කියන එක හැදිලා තියෙන්නේ.
අපි ඉස්සරහට ගියොතින් අපි දන්නවා දෙකේ පාදේ සංඛ්‍යා පද්ධතිය. පරිගණකයට වැදගත්ම වන සංඛ්‍යා පද්ධතියක් තමයි මේක. එතකොට 10 පාදේ සංඛ්‍යා පද්ධතියක් පරිගණක භාෂාවට හරවද්දී එහෙම නැත්නම් දෙකේ පාදයට හරවද්දී අපි මේකට කරන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හරවන්න නම් ඒ හරවන්න තියෙන පාදෙන් 10 පාදයේ සංඛ්‍යාව බෙදාගෙන යන එක. එක්සැම්පල් එකක් විදිහට 10 පාදයේ දෙකේ පාදයට හරවන්න ඕන නම් දෙකෙන් බෙදාගෙන යනවා. ඒ වගේම මතක තියාගන්න ඕන 10 පාදයක් 8 පාදයට හෝ 16 පාදයට හරවන්න තියෙනවා නම් මේ ක්‍රමය වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හරවන්න ඕන නම් 8ෙන් බෙදාගෙන යනවා. 16 පාදයට හරවන්න ඕන නම් 16ෙන් බෙදාගෙන යනවා. මෙන්න මේ කියන ක්‍රමය මතක තියාගත්තොත් ඕනම ගානක් හදන්න පුළුවන්. එතකොට වෙන වෙනම මේකට මේ විදිහට බෙදන්න ඕන මේකට මේ විදිහට බෙදන්න ඕන කියලා වෙන වෙනම මතක තියාගන්න ඕනේ. අපි මේ ගණන් හදන්න කලින් මේ ගාන හැදිලා තියෙන සිස්ටම් එක තමයි අඳුනගන්න ඕනේ. එතකොට මතක තියාගන්න ඕන එකම දේ තමයි 10 පාදයේ සංඛ්‍යාවක් ඕනම පාදයකට හරවද්දී ඒ හරවන්න ඕන පාදයෙන් බෙදාගෙන යන එක තමයි කරන්නේ. මෙහෙම බෙදාගෙන යනකොට අපි සාමාන්‍ය බෙදීමක් නෙමෙයි. මෙතනදී බෙදාගෙන යනකොට අපි ඉතුරු ගානක් ලියනවා ඉස්සරහින්. එක්සැම්පල් එකක් විදිහට දැන් මෙතන තියෙනවා 25 කියලා. 25 දෙකෙන් බෙදනවා නම් 12යි. ඉතුරු වෙන එක මේ විදිහට අපි ඉස්සරහින් ලියනවා. ඊට පස්සේ 12 දෙකෙන් බෙදුවම 6යි. ඉතුරු වෙන බිඳුව ඉස්සරහින් ලිව්වා. 6 දෙකෙන් බෙදුවම 3යි. ඉතුරු වෙන බිඳුව ඉස්සරහින් ලිව්වා. 3 දෙකෙන් බෙදුවම 1යි. ඉතුරු වෙන 1 ඉස්සරහින් ලිව්වා. අපි උත්තරය ගන්නේ මෙන්න මේ විදිහට. යට ඉඳන් උඩට පිළිවෙලට ලියාගෙන යනවා. ඒ කියන්නේ 1 1 බිඳුව බිඳුව 1. මෙන්න මේක තමයි දෙකේ පාදෙන් 25 දෙකේ පාදයට හැරෙවුවට පස්සේ උත්තරය වෙන්නේ. මේ ක්‍රමේ 8 පාදයට හරවන්න හෝ 16 පාදයට හරවන්න හෝ මේ පාද දෙකටම හරවද්දී මේ සිස්ටම් එක විතරක් මතක තියාගත්තාම හොඳටම ඇති. දැන් අපි බලමු කලින් කතා කරපු එකේ අනිත් පැත්ත. එහෙම නැත්නම් මොකක් හෝ පාදයක් 10 පාදයට හරවන එක. ඉස්සෙල්ලම බලමු දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවද්දී මම ඔයාලට කලින් කියලා දුන්නා weight factor. එහෙම නැත්නම් භාග සාධකය ගැන භාග සාධකය කියන්නේ මොකක්ද කියලා. ඕනම සංඛ්‍යාවක පාදයේ බලය. මෙතනදිත් අපි ඒ දෙයමයි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දෙකේ පාදයටනේ දෙකේ පාදේ ඉන්නේ 10 පාදයට හරවන්න ඕන. එහෙනම් අපි දෙකේ පාදයේ සංඛ්‍යාවල තියෙන භාග සාධක ටික මේ විදිහට යටින් ලියා ගන්න. එතකොට දකුණු අත පැත්තෙන් ඉඳන් ලියන්න පටන් ගත්තොත් මේ එක යටින් ලියනවා දෙකේ බිඳුව, ඊපස්සේ දෙකේ 1, දෙකේ 2, දෙකේ 3, දෙකේ 4 මේ විදිහට ලියා ගන්න. ඊට පස්සේ මේ දෙකේ 4 කියන්නේ 16යි, දෙකේ 3 කියන්නේ 8යි, දෙකේ 2 කියන්නේ 4යි, දෙකේ 1 කියන්නේ 2යි, දෙකේ බිඳුව කියන්නේ 1යි. ඊට පස්සේ අපි ගන්න ඕන මේ දෙකේ බිඳුව කියන්නේ 1යි නම් 1 ගුණ වෙලා තියෙන්නේ මේ 1. ඊට පස්සේ 2 ගුණ වෙලා තියෙන්නේ බිඳුවෙන්. 4 ගුණ වෙන්නේ ආයෙත් බිඳුවෙන්. 8 ගුණ වෙන්නේ 1කින්. 16 ගුණ වෙන්නේ 1කින්. අපි මේ සංඛ්‍යාවට මේ 1 බිඳුව මෙන්න මේ සංඛ්‍යාවට අදාළ වෙන weight factor එක යටින් ලියාගත්ත පස්සේ ඒ weight factor එකේ එන උත්තරෙන් අපි ඒ අදාළ සංඛ්‍යාව ගුණ කරනවා. ගුණ කළා ඒ සංඛ්‍යා ටික එකතු කළාම තමයි අපිට අන්තිමටම හරි නිවැරදි උත්තරය ලැබෙන්නේ. මේ ගානේදී නම් 16 වරක් 1 16යි, 8 වරක් 1 8යි, 4 වරක් බිඳුව බිඳුවයි, 2 වරක් බිඳුව බිඳුවයි, 1 වරක් 1 1යි. එතකොට 16යි 8යි 1යි එකතු වෙලා තමයි මෙන්න මේ 25 කියන සංඛ්‍යාව හැදලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඕන මොකද්ද? දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවද්දී ඉස්සෙල්ලාම අපි යටින් ලියා ගන්නවා ඒකට අදාළ වෙන weight factor එක. ඒක ලියාගෙන ඒකට අදාළ වෙන උත්තරෙන් අපි ගුණ කරන්න ඕන ඒකට අදාළ වෙන ඉලක්කම. එහෙම ගුණ කරාට පස්සේ අන්තිමට ඒ සියල්ලන්ගේම එකතුව තමයි 10 පාදයෙන් උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන්. මේ ක්‍රමයේම තමයි 8 පාදයට 16 පාදයට උමන හෝ පාදයකට අපි හරවද්දී මේ ක්‍රමයේම තමයි භාවිතා කරන්නේ. ඉතින් අපි මේ 16 පාදයට මෙහෙමයි 8 පාදයට මෙහෙමයි කියලා වෙන වෙනම මතක තියාගන්න නැතුව කොහොමද
ඕනම පාදයක සංඛ්‍යාවක් 10 පාදයට හරවන්නේ. එහෙම නැත්නම් 10 පාදයේ සංඛ්‍යාවක් ඕනම පාදයකට හරවන්නේ කොහොමද කියන එක මතක තියාගත්තාම ප්‍රමාණවත්. එතකොට අපි 8 පාදයේ 16 පාදයේ ඒ වගේ ඉස්සරහට කතා කරමු. ඊළඟ එක 2 පාදයෙන් 8 පාදයට හරවීම. මම ඉස්සෙල්ලා කියුනේ 8 පාදයට අයත් වෙන්නේ 1 ඉඳන් 7 දක්වා තියෙන බිංදුවේ ඉඳන් 7 දක්වා තියෙන ඉලක්කම් 8. එතකොට අපි දන්නවා අෂ්ටමයේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ අෂ්ටමයේ සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ ඉලක්කම් 3කින්. ෂඩ්දශමයේ සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ ඉලක්කම් 4කින්. ඒක අපි මතක තියාගන්න ඕන. එතකොට 8 පාදයේ සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ ඉලක්කම් 3කින්. අපි මෙන්න මේක කියලා හිතමු අපි ගන්න 1/3.1. දෙකේ පාදයෙන් තියෙන මේ සංඛ්‍යාව 8 පාදයට හරවන්න තමයි ඕනේ. එහෙනම් අපි මුලින්ම ගන්න ඕනේ මෙන්න මේ පාදයේ තියෙන පැත්තේ ඉඳලා. 8 පාදේනේ. එහෙනම් 3න් 3 කාණ්ඩ කරගෙන යන්න ඕනේ. 3න් 3 මේ විදිහට කාණ්ඩ කරාට පස්සේ අපිට දැන් මෙතන 1 කියලා එකේව දෙකක් විතරක් ඉතුරු වෙනවා. එතකොට අපි කරන්නේ ඉස්සරහින් බිංදුවක් දාගන්නවා. ඒකේ වටිනාකමක් නැහැ කියලා හැමෝම දන්නවනේ. ඊට පස්සේ මෙන්න මේ කාණ්ඩ වලට තියෙන වෙන මේ කාණ්ඩ වලට අදාළ වෙන weight factor එකකින් 8 පාදයට හරවලා ඒ සංඛ්‍යා ටික එකතු කරන එක තමයි මේකෙදි කරන්නේ. එතකොට අපි දන්නවා මෙතන තියෙන බිංදුවයි 1. මෙතන තියෙන 2 බිංදුව 2 1 2 2 තමයි මෙතන තියෙන්නේ. 2 බිංදුව කියන්නේ 1යිනේ. එහෙනම් මෙතන තියෙන 1 විතරයි. මෙතන ගත්තොත් 2 බිංදුව වටිනාකමක් නැහැ. 2 එකත් වටිනාකමක් නැහැ. 2 2 තියෙනවා 1යි කියලා. එහෙනම් 2 2 කියන්නේ 4යිනේ. එහෙනම් 4 තමයි උත්තරේ. ඒ විදිහට මෙතනත් උත්තරේ එනවා 3යි කියලා. එහෙනම් මේකට මේ 2 පාදයේ සංඛ්‍යාවක් 8 පාදයට හැරෙවොත් උත්තරේ වෙන්නේ 341 කියන එක තමයි පිළිතුර විදිහට ගන්න වෙන්නේ. එතකොට මේකේ මතක තියාගන්න ඕන 8 පාදයට හරවනවා නම් අපි පාදයේ තියෙන පැත්තේ ඉඳලා මේ පාදයේ ලියලා තියෙන පැත්තේ ඉඳලා 3න් 3 තමයි කාණ්ඩ කරගෙන යන්නේ. කාණ්ඩ කළා ඒකට අදාළ වෙන 2 පාදයේ weight factor එක අරගෙන ඒකට අදාළ වෙන ඉලක්කම් ටික ලියා ගන්න එක විතරයි මේකෙදි කරන්න තියෙන්නේ. මම කියවනේ 8 පාදයේ සංඛ්‍යාවක් නම් දීමේ සංඛ්‍යා 3කින් නිරූපණය වෙනවා. 16 පාදයේ සංඛ්‍යාවක් නම් නිරූපණය වෙන්නේ දීමේ සංඛ්‍යා 4කින්. එහෙනම් මේ දීලා තියෙන සංඛ්‍යාව අපිට මේ තියෙන 2 පාදයේ සංඛ්‍යාව 16 පාදයට හරවන්න ඕන නම් අපි කරන්න ඕන ඉස්සලා වගේමයි පාදයේ තියෙන පැත්තේ ඉඳලා 16 පාදයට නිසා 4න් 4 තමයි මේකෙදි වෙන් කරන්න ඕන. වෙන් කළාට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට මේකෙත් 2 බිංදුව 2 1 2 2 2 3 මේ විදිහට weight factors ලියාගත්තට පස්සේ අපි දන්න මෙතන තියෙන උත්තරය 1යි කියලා. එතකොට මෙතන 2 බිංදුව 2 1 2 2 2 3. එතකොට 8යි 7යි 12යි 1යි 12යි 12යි 2යි 14යි. එතකොට මෙතන එන උත්තරේ තමයි 14. එතකොට මේ 14 ලියන විදිය මම ඔයගොල්ලන්ට මුලින් ස්ලයිඩ් එකකදී කිව්වා. 10 ඉඳන් 15 දක්වා ඉලක්කම් යන්නේ ඉංග්‍රීසි ඔඩි A වල ඉඳලා F දක්වා තියෙන ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින්. එතකොට අපි දන්නවා 14 අයත් වෙන්නේ කැපිටල් E වලට. එහෙනම් මේ 2 පාදයෙන් තියෙන සංඛ්‍යාවට අදාළව 16 පාදයෙන් උත්තරේ වෙන්නේ E 1යි 16 පාදයෙන්. අනිවාර්යයෙන්ම ගානකට උත්තරයක් ලියද්දි MCQ වල නම් ප්‍රශ්නයක් නැහැ. සෙකන්ඩ් එකේ ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දි හැම වෙලේම මතක තියාගන්න ඕන මෙන්න මේ ඕනම ඉලක්කමකට අදාළ වෙන පාදයක් තියෙනවනේ. ඒ පාදේ අනිවාර්යයෙන්ම දැමිය යුතුයි. මොකද පාදේ දැම්මේ නැත්නම් ඒ සංඛ්‍යාව ගණන් ගන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් විදියට. 10 පාදයේ සංඛ්‍යාවක නම් පාද දැමීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මෙතන 2 පාදයේ හෝ 16 පාදයේ හෝ 8 පාදයේ හෝ පාදයේ දාලා තිබුණ නැත්නම් ඒක ගණන් ගන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් විදියට.
එතකොට ලියලා තිබ්බ උත්තරය හරි වුණත් පාදයේ වැරදි නිසා අපිට ඒකට ඕන ගන්න ලකුණු ගන්න ලැබෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ දෙකේ පාද සංඛ්‍යා එකතු කිරීම. මම මේකේ දෙකේ පාද සංඛ්‍යා එකතු කරද්දී 10 පාද සංඛ්‍යා එකතු කරන විදිහ හැමෝම දන්නවනේ. ඒ විදිහම තමයි සිස්ටම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. දෙකේ පාද සංඛ්‍යාවක නම් අපි දන්නවා තියෙන්න පුළුවන් උපරිමය තමයි 1. එකට වඩා වැඩි අගයක් ආවොත් 10 පාද සංඛ්‍යාවක් වගේමයි. දැන් 10 පාදේ නම් අපි තියෙන්න පුළුවන් උපරිමය 9. 10ක් ආව ගමන් අපි එකක් එහා පැත්තට ගෙනියනවනේ එකතු කරද්දී. ඒ වගේම තමයි දෙකේ පාද සංඛ්‍යාවක නම් උපරිමය 1යි. එකට වඩා වැඩි ගණනක් ආවොත් ඒ ගාන එහා පැත්තට ගෙනියනවා. ඒ විදිහටම තමයි මේ දෙකේ පාද සංඛ්‍යා එකතු කිරීමත් වෙන්නේ. මෙතන අපි එක්සැම්පල් එකක් ගත්තොත් එකයි මෙතන මේ දෙක එකේව 7කට එකතු කරන්න ඕන එකේව 2යි බිඳුවයි. එතකොට 1.1යි දෙවෙනියට තියෙනවා 1යි 1යි. 1 කියන්නේ 2යිනේ. එතකොට දෙකක් තියාගන්න බෑ උපරිම තියාගන්න පුළුවන් 1යිනේ. ඒක නිසා අපි එකක් එහා පැත්තට ගෙනියනවා. එකක් එහා පැත්තට ගෙනියනවා කියන්නේ ගෙනියන්නේ 2ක්. ඒක දන්නවනේ. එතකොට දෙකක් එහා පැත්තට ගෙනිච්චාම ඉතුරු වෙන්නේ බිඳුවයි. දෙකක් එහා පැත්තට ගෙනිච්ච උනාට මෙතන තියෙන 1යි. එතකොට 1යි 2යි 3යි. 3යි කියන්නේ 3න් දෙකක් එහා පැත්තට ගෙනියනවා. ඉතුරු වෙන්නේ 1යි. ආයෙමත් මෙතන 1යි 1යි 2යි. එතකොට දෙකේ සෙට් දෙකේ සෙට් එකම එහා පැත්තට ගෙනියනවා. ඉතුරු වෙන්නේ බිඳුවයි. දෙකේ සෙට් එකක් මෙහාට ආවා. ඒක මෙතන ලියනවා. හරිම ලේසි. සාමාන්‍ය මේ වගේ ගණන් හදලා පුරුදු වුණාට පස්සේ වේගින් දැක්ක ගමන් උත්තරේ ලියා ගන්න පුළුවන්. ගොඩක් කටේට මේ ගණන් හදලා පුරුදු තියෙන නිසා ගොඩක් අයට ලේසි. සාමාන්‍යයෙන් ඕනම සබ්ජෙක්ට් එකක් එක්ක ICT කරන ළමයෙකුට මේ සංඛ්‍යා පද්ධති පාඩම එච්චර අමාරුවක් නෑ. හැමෝටම වගේ උත්තර ලියා ගන්න පුළුවන් අපිට. ඒතර මම මේකේ දෙවෙනි ගණන ගත්තොත් ඒකේ තියෙන්නේ 1යි 1යි 2යි. එහෙනම් දෙකේ සෙට් එකක් එහා පැත්තට ගෙනියන්න වෙනවා. එතකොට 1යි 1යි 2යි දෙකේ සෙට් එකක් එහා පැත්තට ගෙනිච්චාම ඉතුරු බිඳුවයි. දෙකේ සෙට් එකක් මෙහාට ආවා. ඒ 1යි මේකයි 2යි මේකයි 3යි. එහෙනම් 3යි 3න් දෙකක් එහා පැත්තට ගෙනියනවා. දෙකක් ගෙනිච්චට පස්සේ දෙකේ සෙට් එකක් මෙහාට ආවා. ඉතුරු 3න් ඉතුරු වෙච්ච එක මෙතන ලියුවා. මෙතන එකක් ඉතුරු වෙලා තියෙනවා. 1යි මේකයි 2යි ආයි දෙකේ සෙට් එකක් එහා පැත්තට ගෙනිච්චා. ඉතුරු වෙච්ච බිඳුව මෙතන ලිව්වා. මෙතන 1යි 2යි ආයි දෙකේ සෙට් එකක් එහා පැත්තට ගෙනිච්චා. ඉතුරු වෙන බිඳුව මෙතන ලිව්වා. මෙතන ආයි 2යි ඒ දෙකත් ආයි එහා පැත්තට ගෙනියන්න වෙනවා. ඉතුරු වෙන බිඳුව මෙතන ලියලා ආයි මෙහා පැත්තට ගෙන ආපු දෙකේ සෙට් එක මෙතන ලියනවා. ඒ විදිහට තමයි දෙකේ පාදයේ සංඛ්‍යා එකතු වෙන්නේ. ඔබල හැම කෙනෙක්ම මේ ගානක් try කරලා බලන්න. මේක පුංචි ගානක් වැඩි වෙලාවක් යන්නේ හදන්න. ඒ වගේම දෙකේ පාද සංඛ්‍යා අඩු කිරීම. මේකෙදිත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දෙකේ පාද සංඛ්‍යාවක් අඩු කරගද්දී අපිට ඕන වෙන්නේ එක්ක එහා පැත්තෙන් එකක් ගේන්න මෙහා පැත්තට. එහා පැත්තෙන් එකක් මේ පැත්තට ගේනකොට අපි දන්නවා දැන් ගෙනියනකොට ගෙනිච්ච දෙකක් නේ. එහෙනම් ගේනකොටත් ගේන්නේ දෙකක්. හරිනේ. එතකොට අපි පළවෙනි එක්සැම්පල් එක ගත්තොත් එකෙන් බිඳුවක් 1යි. එකෙන් එකක් බිඳුවයි. එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් 1යි. මේ ගන්න ලේසියිනේ. දෙවෙනි ගාන ගත්තොත් එකෙන් එකක් බිඳුවයි. එකෙන් එකක් බිඳුවයි. එකෙන් බිඳුවක් 1යි. මෙතන තියෙන්නේ බිඳුවෙන් එකක් අඩු කරන්න. ඒක කරන්න බෑනේ. ඒක නිසා අපි එහා පැත්තෙන් එකක් ගේනවා. එකක් ගෙනාවට මෙතන ඇත්තම උත්තරේ 2යි. ඒ දෙකෙන් එකක් අඩු කරාට පස්සේ 1යි. මේ එක එහා පැත්තට ගෙනිච්චානේ. ඒක නිසා මෙතන බිඳුවයි. ඒ විදිහට තමයි දෙකේ පාද සංඛ්‍යා අඩු කරගද්දී සැලකිලිමත් වෙන්න ඕන. අන්න ඒ තැන ගැන. මේ එක්සැම්පල් එකක් හදමු. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. ඒ නිසා එහා පැත්තෙන් එකක් ගෙනාවා. එකක් ගේනවා කියන්නේ 2යි. දෙකෙන් එකක් 1යි. මේක එහා පැත්තට ගෙනිච්ච බිඳුවයි.
එකෙන් එකක් බිඳුවයි එකෙන් බිඳුවක් එකයි. ඊළඟට අපි බලමු දෙකේ පාදේ සංඛ්‍යා ගුණ කිරීම. සාමාන්‍යයෙන් දෙකේ පාදේ සංඛ්‍යා ගුණ කරන එක ගොඩාක්ම ලේසි. මොකද 0.1 විතරයිනේ තියෙන්නේ. එතකොට අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් 1.1 දෙකේ පාදෙන් එක ගුණ කරන්න ඕන 1 දෙකේ පාදෙන්. එතකොට හැම කෙනෙක්ම දන්නවනේ එකෙන් ගුණ කරාම ඒ ඉලක්කම තමයි එන්නේ. එතකොට මේ 1 කියන එකේ පළවෙනි එක ගුණ කරනවා 1.1න් ඒ උත්තරෙමයි. පස්සේ දෙවෙනි ඉලක්කම දෙවෙනි එකත් ගුණ කරනවා ඒ ඉලක්කමෙන්මයි ඒ එන්නේ ඒ ඉලක්කමයි. එතකොට ඊට පස්සේ මේ ඉලක්කම් දෙකේ එකතුව ගන්නවා 1.1 1.1 උත්තරේ 2 කියන්නේ සෙට් එකක් එහා පැත්තට ගෙනිච්චා ඉතුරු බිඳුවයි දෙකේ සෙට් එකක් මෙහා පැත්තට ආවා ඒ 1යි මේ 1 ආපහු දෙකේ සෙට් එකක් එහා පැත්තට ගෙනියනවා ඒකයි මේකයි ඒකයි මෙතන උත්තරේ බිඳුවයි. එතකොට ඒ දැන් සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙනවනේ එකෙන් ගුණ කරන්න විතරයි මේ දෙකේ පාදේ සංඛ්‍යා ගුණ කිරීමේදී තියෙන්නේ. ඒක නිසා හරිම ලේසි මේවා එක්සෑම් එකට යද්දී හොඳට ප්‍රැක්ටිස් වෙලා යන්න. ප්‍රැක්ටිස් එක මත තමයි එක්සෑම් එකේදී පේපර් එකේදී ගාන හදන වේගය ඒ වගේම එක්සෑම් එකේදී කාල කළමනාකරන හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔයාලා ගණන් හදන ප්‍රැක්ටිස් එක අනුව. නැත්තම් මෙතඩ් එක මතක තියාගත්තත් වැඩක් නැහැ. ඒ වෙලාවේදී ටයිම් එකට හදාගන්න බැරි වුණොත්. ඊට පස්සේ අපි බලමු දෙකේ පාදේ සංඛ්‍යා බෙදීම ගැන. බෙදීමත් ගොඩක් ලේසි. හැබැයි චුට්ටක් කල්පනා කරලා කරන්න ඕන. මුලින්ම තියෙනවා 1.1 බිඳුව දෙකේ පාදෙන් ඒක බෙදන්න ඕන 1 බිඳුවෙන්. එතකොට දැන් මෙතන ඉලක්කම් දෙකක් තියෙනවනේ 1යි බිඳුවයි. ඒක නිසා අපි මෙතනනොත් ඉලක්කම් දෙකක් ගන්නවා ඉස්සෙල්ලාම 1 ගන්නවා. එතකොට 1 බිඳුවයි 1 බෙදනවා 1 බිඳුවෙන්. උත්තරය දන්නවනේ 1යිනේ. ඉතින් 1 බිඳුවයි එකෙන් ගුණ කරාම 1 බිඳුවයි. ඊපස්සේ මේකෙන් මේ යට එක අඩු කරනවා. කියන්නේ එකෙන් බිඳුවක් 1යි එකෙන් එකක් බිඳුවයි. ඊට පස්සේ මේ එකත් එක්ක මෙතන ඊළඟට තියෙන ඉලක්කම පල්ලෙහාට ගන්නවා. ඒ කියන්නේ එක පල්ලෙහාට ගන්නවා. ආයෙත් එන්නේ 1 1ට 1 බිඳුවේ 1යි 1 බිඳුවෙන් එක ගුණ කරාම 1 බිඳුවයි. ආයෙත් අඩු කරා. ආයෙත් මෙතන උත්තරේ 1යි. උඩ ඉතුරු වෙලා තියෙන බිඳුවත් පල්ලෙහාට ගත්තා. එතකොට 1 බිඳුවයි 1 බිඳුවට 1 බිඳුවේ 1යි. මේ දෙක ගුණ කරාට පස්සේ උත්තරේ 1 බිඳුවයි. ඉතුරුව බිඳුවයි. එතකොට උත්තරේ එනවා 1 කියලා දෙකේ පාදෙන් මේක බෙදුවහම එන උත්තරේ. ඒ විදිහට තමයි දෙකේ පාදේ සංඛ්‍යා බෙදීම කරන්නේ. සාමාන්‍ය 10 පාදේ බෙදපු 10 පාදේ සංඛ්‍යාවක් තව 10 පාදේ සංඛ්‍යාවකින් බෙදපු සිස්ටම් එකම තමයි. පොඩ්ඩක් හිතන්න ඕන මෙතන තියෙන සංඛ්‍යාව දැන් මේක කෙලින්ම හිතා ගන්න අමාරුයි නම් 1 කියන්නේ මොකද්ද? 1 10 පාදයට හැරෙවුවොත් 1 කියන්නේ 3නේ. එතකොට මෙතන තියෙන්නේ 1 බිඳුව. 1 බිඳුව 10 පාදයට හැරෙවුවොත් මෙතන තියෙන 2. 3ට දෙකේ ඒවා 1යි. ඒ විදිහට හිතලා ගන්නත් පුළුවන්. මේ විදිහට එකපාරටම හිතා ගන්න අමාරු කෙනෙකුට. නැත්තම් කෙලින්ම හදාගෙන සාමාන්‍ය 1 බිඳුව විතරනේ තියෙන්නේ. නිසා ගණන් හදලා පුරුදු වෙද්දී මේ වගේ ගානක් දකිනකොටම උත්තරයට හදාගන්න පුළුවන් වෙන්න මොකද O level ළමයින්ටත් මේ වගේ ගණන් හදන්න තියෙනවානේ. එතකොට A levels කරනකොට ගාන දැක්ක ගමන්ම හදාගන්න පුළුවන් විදිහට වේගය හදාගන්න පුළුවන් වෙනවනම් A levels paper එකට උත්තර ලියන්න කලින්. එතකොට මම මේ ගාන වැඩි කතා කරන්නේ නැහැ. මේ ගානත් ඒ විදිහටම තමයි. ඔයගොල්ලෝ තනියම හදලා බලන්න ඒ ටෙක්නික් එකම දාලා මේ සංඛ්‍යාව මේ 1 බෙදලා. දැන් මේක බෙදද්දී චුට්ටක් හිතන්න ඕන මෙතන දැන් 3යි බිඳුවෙන් පස්සේ දශම ස්ථානයක් තියෙනවා. එතකොට අපි මේක බෙදාගෙන ගිහිල්ලා බිඳුවත් පල්ලෙහාට ගත්තට පස්සේ ඒකෙන් එන උත්තරේ මෙතන ලියන්න කලින් මෙතන දශම ස්ථානයක් තියන්න ඕන. කියන්නේ දශම ස්ථානෙත් වෙනස් වෙන්නේ නැහැ. මේ බිඳුවෙන් පස්සේ
හොයන එකෙන් දශම තිතක් මෙතන තියලා තමයි ඊළඟ පියවරට යන්න ඕන. ඒක දශම ස්ථානයක් බෙදද්දී වෙනසක් වෙන්නේ නැහැ. දශම තිත තියෙන එක විතරයි. ඒක කල්පනා කරලා ඒ වෙලාවට දශම තිත තියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය. මුලින්ම මම මුලදිම කිව්වනේ 10 පාදයේ සංඛ්‍යාවක් අටේ පාදයට හරවන හැටි දැන් හැමෝම දන්නවා. 10 පාදයක් අටේ පාදයට හරවන්න අටෙන් බෙදාගෙන යන්න තියෙනවා. එතකොට 225 අටෙන් බෙදන්න තියෙනවා. මුලින්ම 22 අටෙන් බෙදනවා. 22 අටෙන් බෙදුවාට පස්සේ උත්තරේ 16යි. ඊට පස්සේ 6ක් ඉතුරුයි. 65ට අටේවා 8යි කියන්නේ 67යි. ඉතුරු ඒවා 1යි. ඊට පස්සේ ආයිමත් මේක අටෙන් බෙදනවා. 28ට අටේවා 3යි 24යි. ඉතුරු 4 ලිව්වා. අර විදිහටම යට ඉඳලා උඩට ලියාගෙන ගියා. එන උත්තරේ 3 4 1. හැබැයි ඒක ආවේ අටේ පාදයෙන්. අටේ පාදයේ සංඛ්‍යාවක් බෙදනකොට ගොඩක් අමාරුයි වගේ නම් පැත්තකින් අට වගක් චක්‍රය ලියාගත්තාම ගොඩක් ලේසි ඉක්මනින් සුළු කරලා ගන්න පුළුවන් අටේ පාදයේ සංඛ්‍යා. ඊට පස්සේ අටේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවද්දී මම කිව්වා වගේ අර කලින් මම කිව්වනේ weight factor එක ගැන. එතකොට මෙතන 3 4 1 කියන සංඛ්‍යාවට අදාළ වෙන weight factor එක යටින් ලියා ගන්නවා. 8.0 8.1 8.2. ඊට පස්සේ මතක තියාගන්න 8.0 කියන්නේ 1යි 8.1 කියන්නේ 8යි 8.2 කියන්නේ 67යි. ඒ විදිහට සාමාන්‍ය ඉලක්කම් 8.3 8.7කට විතර යනකම් සාමාන්‍යයෙන් මතක තියාගෙන යන්න. ඒතකොට දැන් එක්සෑම් එකේදී MCQ වෙන නිසා ඉක්මනින් උත්තර ගන්න පුළුවන්. නැත්තම් ගුණ කර ඉන්න වෙනවනේ. එතකොට මෙතන එක් වරක් 1 1යි. මෙතන ඉන්නේ 8 වරක් 4 64 වරක් 3. මේ එහෙම ගුණ කළා ඒ තුනේ එකතුව තමයි අන්තිම උත්තරයට එන්නේ. ඒ කියන්නේ 225ක් එනවා. මේ 341 අටේ පාදයෙන් එක 10 පාදයට හැරෙමුට පස්සේ. ඊට පස්සේ අටේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හැරවීම. අටේ පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හැරවද්දී මම කිව්වා අටේ පාදයේ සංඛ්‍යාව නිරූපණය කරන්නේ සාමාන්‍යයෙන් දෙකේ පාදේ නම් බිටු 3කින්. ඒක මම මෙතන ලියලා තිනවා. මෙතන මම normal ලියලා තිනවා බිටු 3 හැදෙන විදිහ. මේ ටික මෙහෙම ලියා ගන්න ඒ වෙලාවට මෙහෙම ලියා ගන්න. එක්ක එක්සෑම් එක පටන් ගන්න කලින් ලියා ගන්න. නැත්තම් මේ ටික ගණන් හදනකොට ගොඩක් කට්ටියට මතකෙ හිටිනවා. ගොඩක් මේක බලපු ගමන් මතකෙ හිටිනවා ගොඩක් අයට ගණන් හදලා පුරුදුනාම නැත්තම් මේවට මේ කියන්නේ 2.0 2 1 2 2 කියලා දාලා බලන්න ගියොත් වෙලා යනවනේ. එතකොට MCQ වලට උත්තර ලියා ගන්න බැරි වෙනවා. يعني වෙලාව මැනේජ් කරගන්න බැරි වෙනවා MCQ වලට වැඩි කාලයක් ගත්තොත්. ඒක නිසා මේ වගේ චූටි දේවල් මතක තියාගෙන යන්න. ඒ වෙලාවට හදලා සුළු කරලා ගන්න බලාගෙන ඉන්න එපා එක්සෑම් එක වෙලාවෙදී. මම දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට එක්සැම්පල් එකක් පෙන්නුවා. මේ විදිය දැන් දෙකේ පාදයෙන් තියෙන සංඛ්‍යාවක් අටේ පාදයට බෙදද්දී කොහොමද 3න් 3 වෙන් කරගත්තා අදාළ සංඛ්‍යාව ලිව්වා. ඉතින් මෙතනදී අටේ පාදය දෙකේ පාදයට හරවනවා නම් සිද්ධ වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් 341 ලියාගත්තා. එකට අදාළ සංඛ්‍යාව යටින් ලිව්වා. එක කියන්නේ 0.1. 7කට අදාළ සංඛ්‍යාව යටින් ලිව්වා. 1.1 3ට අදාළ සංඛ්‍යාව යටින් ලිව්වා. එතකොට අන්තිම උත්තරය වෙන්නේ 1.1 කියන එක තමයි දෙකේ පාදයෙන් උත්තරේ ඉන්නේ. ඊට පස්සේ අපි බලමු අටේ පාදයේ සංඛ්‍යා එකතු කිරීම. එකතු කරද්දී මතක තියාගන්න ඕන අටේ පාදයේ සංඛ්‍යාවක් නම් අටේ පාද සංඛ්‍යාවක තියෙන පුළුවන් වැඩිම ඉලක්කම තමයි 7. එතකොට 7ට වඩා වැඩි ඉලක්කමක් වෙන හැම වෙලාවකදීම 8ක් එහා පැත්තට ගෙනියන්න මතක තියාගන්න ඕන අටේ පාදයේ සංඛ්‍යාවක. එතකොට මම එක්සැම්පල් එකක් ගත්තොත් 6යි 3යි 9යි 9යි කියන්නේ
9 කියන්නේ 7ට වඩා වැඩිනේ. ඒ කියන්නේ 8ක් එහා පැත්තට ගෙනියන්න වෙනවා. එතකොට එහා පැත්තට 8ක් ගෙනිච්චට පස්සේ 9න් 8ක් ගියාම එකක් ඉතුරු වෙයි. ඊට පස්සේ මේ පැත්තට ආපු 1යි 4යි 2යි 6යි අපි ගෙනාපු 1යි 7යි ආයි මෙතන 7යි 1යි ආයි 8ක් එනවා. ඒක නිසා ආයිත් එහා පැත්තට එකක් ගෙනියනවා. ඉතුරුනේ බිඳුවයි මේ පැත්තට ගෙනාපු එක එහෙමම ලිව්වා. මේ එක්සැම්පල් එකත් බලමු. 6යි 2යි 8යි 8ක් එහා පැත්තට ගෙනියන්න වෙනවා. ඉතුරු බිඳුවයි මේ පැත්තට ගෙනාපු 1යි 3යි 4යි මේ 4යි 8යි ආයි එකක් එහා පැත්තට ගෙනියන්න වෙනවා. ඉතුරු බිඳුවයි 5යි 6යි 7යි 8යි ආයි එකක් මේ එහා පැත්තට ගෙනියන්න වෙනවා. ඒක මෙතනින් ලිව්වා. ඉතුරු බිඳුව මෙතනින් ලිව්වා. ඊට පස්සේ මෙතන තියෙන දශම ස්ථානයක් එක්ක එකතු කරන්න තියෙනවා. ඒත් වෙනසක් වෙන්නේ නැහැ. එකතු කරගෙන යනකොට ඕන අවශ්‍ය තැනදී දශම ස්ථානයේ තියන්න මතක තියාගන්න ඕන. එතකොට 5.5යි 6යි 2යි 8යි 8යි කියන්නේ එහා පැත්තට එකක් ගෙනියන්න වෙනවා. ඉතුරු බිඳුවයි 7යි 4යි 4යි අව 1යි 12යි 12යි කියන්නේ 8 සෙට් එකක් එහා පැත්තට ගෙනියන්න වෙනවා. 12න් 8 ගියාම ඉතුරු 7ක මෙතන ලියනවා. එතකොට මතකද මෙතන තියෙන දශම ස්ථානයේ මෙතන තියාගන්න මතක් කරගන්න. ඊට පස්සේ 5යි 3යි 8යි අරක 9යි 9 කියන්නේ 8 සෙට් එකක් එහා පැත්තට ගෙනිච්චාම ඉතුරු 1යි 2යි මේ ගෙනාපු 1යි උත්තරේ 3යි. දැන් අපි බලමු අටේ පාද සංඛ්‍යා අඩු කිරීම. අටේ පාද සංඛ්‍යා අඩු කරද්දිත් මතක තියාගන්න ඕනේ දැන් මම කලින් කිව්වනේ අටේ පාද සංඛ්‍යා එකතු කරද්දී එහා පැත්තට ගෙනියනවා නම් ගෙනියන්නේ 8ක්. ඒ වගේ තමයි අඩු කරද්දී අපි එහා පැත්තෙන් එකක් මේ පැත්තට ගේනවා නම් ගේන්නේ 8ක් කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් පළවෙනි එක ගත්තොත් මෙතන 3න් 6ක් අඩු කරන්න බෑ. ඒක නිසා එහා පැත්තෙන් එකක් ගේනවා කියන්නේ 8ක් තමයි එහා පැත්තේ ඉඳලා ගේන්නේ. එතකොට 8යි 3යි උත්තරේ 11යි. 11න් 6ක් ගියාම උත්තරේ 5යි. එතකොට මෙතන දෙකක් නේ තියෙන්නේ. දෙකකින් එකක් එහා පැත්තට ගෙනිච්චානේ. එතකොට මෙතන උත්තරේ 1යි. 1න් 4ක් අඩු කරන්න බෑ. ඒක නිසා එහා පැත්තෙන් එකක් ගේනවා ආපහු. එහා පැත්තෙන් එකක් ගේනවා කියන්නේ 8ක් ගේනවා කියන එක. එතකොට 8යි මෙතන තියෙන 1යි 9යි. 9යි 9න් 4ක් ගියාම ආයෙමත් උත්තරේ 5යි. ඊට පස්සේ මෙතන 7ක් නෑ. මෙතන තියෙන 6යි. 6න් එකක් ගියාම 5යි. මේ විදිහට තමයි අටේ පාදේ සංඛ්‍යා අඩු කරන්නේ. මතක තියාගන්න ඕනේ එහා පැත්තෙන් නම් ගේනකොට ගේන්නේ 8ක්. ඒ 8 මෙතන තියෙන සංඛ්‍යාවට එකතු කරලා ඒ මුළු සංඛ්‍යාවෙන් තමයි පල්ලෙහා තියෙන සංඛ්‍යාව අඩු කරන්න ඕනේ. ඒ විදිහට තමයි අටේ පාද සංඛ්‍යා අඩු කිරීම කරන්නේ. එතකොට මේ ගණන් දෙකත් ඕගොල්ලෝ try කරලා බලන්න. මේ ගණන් දෙක විතරක් නෙමෙයි තව ගණන් past papers වල තියෙන ගණන් හදලා හොඳට වේගය හදා ගන්න. එතකොට තමයි exam එකේදී MCQ paper එකට වේගෙන් හරි උත්තරේ ලියා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ අන්තිම සංඛ්‍යා පද්ධතිය ඒ තමයි 16 පාදේ සංඛ්‍යා පද්ධති. 16 පාදේ සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරද්දී මම ආයෙත් මතක් කරන්නම් 10 ඉඳලා 15 දක්වා තියෙන සංඛ්‍යා නිරූපණය කරන්නේ ඉංග්‍රීසි හොඩි A වල ඉඳන් F වලට තියෙන F දක්වා තියෙන කැපිටල් ඉංග්‍රීසි අකුරු වලින්. 10 පාදේ සංඛ්‍යා 8 පාදයට හරවද්දී මම මුලින්ම එක්සැම්පල් එකක් ගන්නම්. මෙතන තියෙනවා 285 බෙදන්න ඕන 16. 285 16න් බෙදද්දී මුලින්ම ගන්න වෙන්නේ 28 නේ. 28 16න් බෙදුවට පස්සේ 28ට 16 1යි ඉතුරු වෙනවා 12ක්. මෙතන ලිව්ව 1 ඉතුරු වෙන 12යි. මේ 5යි කියන්නේ 125යිනේ. 125ට 16 ආයිමත් තියෙනවා 7ක්. 112ක් 112ක් මේ කියන්නේ. එතකොට 112යි 125න් 112ක් ගියාට පස්සේ ඉතුරු වෙනවා 13ක්. මෙන්න මේ 13 ඉතුරු වෙන එක මම ඔයාලට කිව්වා වගේ ලියන්නේ ඉංග්‍රීසි හොඩේ A වල ඉඳන් F දක්වා තියෙන අකුරු වලින්
13ට අයත් වෙන සංඛ්‍යාව තමයි කැපිටල් D. එතකොට මෙතන ලියන්නේ D කියලා. ඊට පස්සේ 17ට 16 එකයි ඉතුරු වෙන එකයි ලිව්වා. ඊට පස්සේ උත්තර ලියන කලින් අපි යටේ ඉඳන් උඩට ලියාගෙන යනවා 1 1 D කියලා තමයි 285 16 පාදයෙන් උත්තරේ එන්නේ. ඊට පස්සේ අපි බලමු 16 පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට හරවද්දී මම කලින් කිව්වා වගේම 16 පාදයට අදාළව තියෙන weight factor එක අපි යටි ලියා ගන්නවා. දැන් මෙතන 1 1 D කියන එකට අදාළ weight factor එක 16.11 16.2 කියලා ලියාගත්තට පස්සේ අපි දන්නවා 16.1 කියන්නේ 1යි 16.1 කියන්නේ 16යි 16.2 කියන්නේ 256යි. ඊට පස්සේ මෙතන D කියන්නේ 13යිනේ. 13 වරක් 1 මෙතන 1 වරක් 16 1 වරක් 256 මේ විදිහට මේ සංඛ්‍යා තුන ගුණ වෙනවා. ගුණ වෙලා ඒ තුනේ එකතුව තමයි අන්තිම උත්තරයට එන්නේ. 1 1 D කියන එක 16 පාදයෙන් 10 පාදයට හැරෙවම උත්තරේ 285යි. ඊට පස්සේ 16 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයට හරවද්දී මම ඔයගොල්ලන්ට කිව්වා 8 පාදේ නම් 2 පාදයේ බිටු වලින් 3ක් තමයි අයත් වෙන්නේ. ඒ වගේ 16 පාදේ නම් 2 පාදයේ බිටු වලින් 4ක් තමයි අයත් වෙන්නේ. ඒක නිසා මේ 1 1 D කියන එක අපි බිටු 4 ගානේ තමයි ලියා ගන්න ඕන 16 පාදයට හරවන්න නම්. D කියන්නේ 13යි. 13 කියන එක 2 පාදෙන් ලියාගත්තොත් බිටු 4කින්. එතකොට එන්නේ 1 1.1. 1 කියන එකත් ලියන්න ඕන අනිවාර්යයෙන්ම බිටු 4ක් තියෙන්න ඕන. මෙතන 1 කියලා විතරක් ලියලා හරියන්නේ නැහැ. ඉස්සරහින් බිඳු 3යි 1යි කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මෙතන නම් අවුලක් නැහැ. බිඳු 3 ලිව්වේ නැතත් බිඳු 3යි 1යි කියලා තමයි හරිනම් ලියන්න ඕන. එතකොට දැන් අපි අන්තිම උත්තරේ ලියද්දී 2 පාදයේ සංඛ්‍යාවකින් ලියනවා නම් මේ මුල් බිඳු 3න් කොහොමද වැලියු එකක් නැහැනේ. එතකොට 1යි බිඳු 3යි 1යි 1ව 2යි බිඳුවයි 1 තමයි 16 පාදෙන් 2 පාදයට හැගෙවුවට පස්සේ උත්තරේ එන්නේ. ඊට පස්සේ තියෙනවා 16 පාදයේ සංඛ්‍යාව එකතු කිරීම. 16 පාදයේ සංඛ්‍යාව එකතු කරද්දිත් මතක තියාගන්න මම කලින් කිව්වා 16 පාදේ නම් වැඩිම 16 පාදයේ සංඛ්‍යාවක තියෙන පුළුවන් වැඩිම ඉලක්කම තමයි 15. ඒක හරියටම කිව්වොත් ඉංග්‍රීසි හොඩේ කැපිටල් F වගක තමයි තියෙන පුළුවන් වැඩිම ඉලක්කම. එතකොට අපි බලමු දැන් B කියන්නේ 16 පාදේ නම් B කියන එක ගන්න පුළුවන් අපිට B කියන එකේ වැලියු එක වෙන්නේ 11නේ. එතකොට 11ට 6ක් එකතු කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ 11යි 6යි 17යි 17ට බලනවා 16ව කීයද කියලා. එතකොට 17ට 16 එකයි එකක් එහා පැත්තට ගෙනිච්චා 17න් 16ක් ගියාම ඉතුරු එක මෙතන ලිව්වා. ඊට පස්සේ 16 සෙට් එකක් මෙහා පැත්තට ආවා 9යි 1යි 10යි මේ 3යි 13යි 13 ලියන්නේ 16 පාදෙන් නම් කැපිටල් D කියලා. දෙවෙනි ගාන ගත්තොතින් CF 16 පාදයට එකතු කරන්න 8යි C 16 පාදය. Fට C එකතු කරන්න තියෙන්නේ F කියලා කියන්නේ 15 C කියලා කියන්නේ 12. එතකොට 15 12 එකතු වුණාට පස්සේ උත්තරේ එන්නේ 27යි. 27 කියන එක අපිට කෙලින්ම මෙතන ලියන්න බෑ. විසිහත කියන එක අපිට කෙලින්ම මෙතන යන්න බෑ. මොකද 27 කියන්නේ 15ට වඩා වැඩි ඉලක්කමක්. එහෙනම් 16 සෙට්
කීයක් හරි අපි එහා පැත්තට ගෙනියන්න ඕන. එහෙනම් 27ට 16 එකක් තියෙනවා. 27න් 16ක් ගියාට පස්සේ උත්තරේ 11යි. 11 කියලා කියන්නේ 16 පාදයෙන් නම් කැපිටල් B. එතකොට මේ පැත්තට එකක් ගෙනාවනේ. එතකොට C ට එකතු කරනවා 8ක්. අර මේ පැත්තට ගෙනාපු 8ත් එක්ක C කියලා කියන්නේ 12යි. 12යි මෙතන තියෙන 8යි 20යි. මේ පැත්තට ගෙනාපු 1යි 21යි. 21 ලියන්නත් බෑ කෙලින්ම අපිට පල්ලෙහායි. 16ක් අපිට ආපහු එහා පැත්තට ගෙනියන්න වෙනවා. ඒ ගෙනියපු 16 සෙට් එක 1යි කියන මෙතන ලියනවා. 21න් 16ක් ගියාට පස්සේ ඉතුරු උත්තරේ 5යි. 5 ලියනවා මෙතන. ඒ විදිහට තමයි 16 පාද සංඛ්‍යා එකතු කරන්නේ. මෙතන වෙනසකට තියෙන දශම ස්ථානයක් මැදින් තියලා තියෙනවා. එතකොට එකතු කරගෙන යද්දි දශම ස්ථානය තියන්න මතක ඇතුව මේ ගාන ඔයාලා හැමෝම try කරලා බලන්න. ගෙදර ඉන්නකොට ඊට පස්සේ 16 පාද සංඛ්‍යා අඩු කිරීම B කියලා කියන්නේ 16 පාදේ නම් 11යි. 11න් 6ක් අඩු කරාම උත්තරේ 5යි. 9න් 3ක් අඩු කරාම උත්තරේ 6යි. ඒක ලෙසින් ඊළඟ එක F කියලා කියන්නේ 15න් තමයි. 15න් C කියලා කියන්නේ 12යි. 15න් 12ක් අඩු කරාම උත්තරේ 3යි. ආයිමත් මෙතන තියෙනවා C කියලා කියන්නේ 12යි. 12න් 8ක් අඩු කරාම උත්තරේ 4යි. මේ ගණනත් බලමු. 4න් අඩු කරන්න තියෙන්නේ C. එතකොට අපි දන්නවා 4න් C අඩු කරන්න බෑ. C කියන්නේ 12නේ. 4න් 12ක් අඩු කරන්න බෑ. ඒක නිසා අපි එහා පැත්තෙන් ගේනවා එකක් ගේනවා කියන්නේ අපිට ගේන්න වෙන්නේ 16 සෙට් එකක්. 16 සෙට් එකක් ගේනවා කියලා කියන්නේ මෙතන එතකොට A ගෙන ආපු 16යි මේ 4යි උත්තරේ 20ක් එනවා. 20න් 12ක් අඩු කරාට පස්සේ උත්තරේ 8යි. දැන් මෙතන හරිනම් තියෙන්න ඕන කීයද? බිඳුවෙන් තමයි අපි එහා පැත්තට එකක් ගෙනියලා තියෙන්නේ. හරිනම් මෙතනත් ඉලක්කමක් තියෙන්න ඕනේ. ඒතකොට මෙතන තියෙන්න ඕන ඉලක්කම තමයි මෙතන තියෙන්න ඕන සංඛ්‍යාවට අපි එහා පැත්තෙන් ආයෙත් ගේනවා එකක් ගේනවා කියන්නේ 16යි. මෙතන තිබ්බ 16න් අපි එකක් එහා පැත්තට ඉස්සරහට ගෙනිච්චනේ. එතකොට මෙතන ඉතුරු වෙන්නේ 15යි. 15න් 8ක් ගියාට පස්සේ උත්තරේ 7යි. මෙතන තියෙන්නේ 2 නෙමෙයි. මෙතනින් එකක් එහා පැත්තට ගෙනිච්ච නිසා මෙතන තියෙන්නේ 1යි. එකක් නිසා අපිට ආපහු එහා පැත්තෙන් තව එකක් ගේන්න වෙනවා 16 සෙට් එකක්. එතකොට ඒ 16යි මේකයි 17යි. 17න් 9ක් ගියාම 8යි. එතකොට මෙතන එකක් ඉතුරු වෙලා නැහැ. මෙතන ඉතුරු කරලා තියෙන බිඳුව නිසා අපිට ආපහු එහා පැත්තෙන් එකක් ගේන්න වෙනවා. ඒ කියන්නේ F කියලා කියන්නේ 15යිනේ. 15න් එකක් ගේනවා. එතකොට මෙතන උත්තරේ 16යි. 16න් අඩු කරන්න ඕනේ B කියලා කියන්නේ 11යි. 16න් 11ක් අඩු කරාම උත්තරේ 5යි. මෙතන F කියන්නේ 15යි. 15න් එකක් එහා පැත්තට ගෙනිච්ච නිසා මෙතන තියෙන 14යි. 14 කියලා කියන්නේ 16 පාදේ නම් කැපිටල් E. ඒ විදිහට තමයි 16 පාදේ සංඛ්‍යා අඩු කිරීම කරන්නේ. සාමාන්‍යයෙන් MCQ පේපර් එකට අනිවාර්යෙන්ම A-levels විභාගෙදී ප්‍රශ්න 2ක් හෝ 3ක් එනවා. සමහර වෙලාවට පාදේ දීලා තියෙන්න පුළුවන්, සමහර වෙලාවට පාදේ නොදී දෙන්න පුළුවන්. එහෙම වුණොත් මතක තියාගන්න මේක 10 පාදයක් කියලා. ඒ වගේම දැන් 1.1 කියලා දීලා සමහර වෙලාවට පාදේ නොදී තියෙන්න පුළුවන්. එතකොට දැන් සමහරව හිතන්න පුළුවන් 1.1 විතරක් තියෙන නිසා මේක තියෙන්නේ 2 පාදකින් කියලා. එතකොට ඒ වගේ වෙලාවෙදී කලබල වෙලා වැරදි තීරණ ගන්න එපා. පාදයක් දීලා නැත්නම් අනිවාර්යයෙන් මේක තියෙන 10 පාදකින් කියලා මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා උත්තර ලියද්දිත් අනිවාර්යයෙන්ම පාදය දාන්න මතක තියාගන්න. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිගණකය තුළ යම්කිසි සංඛ්‍යාවක් නිරූපණය වෙන්නේ කොහොමද? ඒ වගේම ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා පිළිබඳවත්
ඒ වගේම අපි අද කතා කරපු සංඛ්‍යා පරිවර්තන පිළිබඳව තවදුරටත් ඒ සංඛ්‍යා පරිවර්තන වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේ.